समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मसवන कालो अयं भदन्ता धम्मसवන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාතිති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි ප්‍රඥා නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අංක 200න් උතුවන්කන්ද පාර තලවතු ගොඩ යන ලිපිනේ පදිංචි ධම්මිකා අමරසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා බොහොම වටින අරමුණු රැසක් මූලික ස්ථානයේ තියාගෙනයි මේ උතුම් ධර්ම දානමය පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සංසාර ගමන තුල රැඳී සිටින්න හේතු වන කාරණා සහ යම් කිසි කෙනෙකුට සසරෙන් එතර වෙන්න උවමනාවක් තියෙනවා නම් සසර දුකින් එතර වීම පිණිස අනුගමනය කළ යුතු ගමන් මාර්ගය කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංසාර ගමන තුල දුක් විඳිමින් සැරිසරන්න හේතු වෙච්ච ප්‍රධාන කාරණාව කුමක්ද කියලා. ඒ ප්‍රධානම කාරණාව තමයි අවිද්‍යාව. ඇයි අපි මේ සංසාර ගමනේ සැරිසරන්නේ කියලා ඇහුවහම අවිද්‍යාව නිසයි කියන උත්තරය තමයි දිය යුතු උත්තරේ බවට පත් වෙන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අවිද්‍යාව බුදුහාමුදුරුව පැහැදිලි කරලා දුන්නා. තත්ත කතමා අවිජ්ජා. අවිද්‍යාව කියලා කියන්නේ මොකටද? දුක්ඛේ අඤ්ඤානං දුක්ඛ සමුදය අඤ්ඤානං දුක්ඛ නිරෝධේ අඤ්ඤානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඤ්ඤානං. අවිද්‍යාව කියලා කියන්නේ දුක පිළිබඳව නොදැනීම. දුක්ඛේ අඤ්ඤානං. අඤ්ඤානං කියලා කියන්නේ නොදැනීම, දන්නේ නැතිකම. දුක පිළිබඳව නොදන්නකම,
දුක්ඛ සමුදය අඥානං දුකට හේතුව නොදන්නකම, දුක්ඛ නිරෝධේ අඥානං දුක නැති කිරීම පිළිබඳව නොදැනීම, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව නොදැනීම. මෙන්න මේ චතුරාර්ය සත්‍ය නොදැනීමට අවිද්‍යාව කියලා කියනවා. ඔන්න අය අවිද්‍යාව නිසා තමයි අපට තවමත් සංසාර ගමන තුල රැඳී සිටින්න සිදු වෙලා තිබෙන්නේ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීම අවිද්‍යාව නම් අපි චතුරාර්ය සත්‍ය දන්න අයනේ. එහෙනම් අපි අවිද්‍යාව දුරු කරලානේ කියලා හිතෙන්න පුළුවන්. මතක තියාගන්න, දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව ඔබෙන් විමසනකොට, දුක කියන්නේ මොකක්ද කියලා අහනකොට, සාර්ථක ලෙස දුක පිළිබඳව විග්‍රහය ඔබ විසින් සිදු කරන බව අපි දන්නවා. සමහර විට කටපාඩමිනුත් කියාවි දුක කියලා කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, පේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලභති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණය, අප්‍රිය අය සමග එක්වීම, ප්‍රිය අයගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම, පංච උපාදානස්කන්ධයම දුකයි කියලා උත්තර දෙයි. උත්තර දුන්නු පළියට දුක පිළිබඳව දැනුම තිබුණු පළියට එය අවබෝධයක් බවට පත් වුණාද කියන එක පිළිබඳව අපි කල්පනා කරන්නට අවශ්‍යයි. අපි ඉගෙන ගන්නකොට මේ රැස් කරන්නේ දැනුම. එකතු කරගත්ත දැනුම භාවිතා කරනකොට, බහුල කොට වඩනකොට, නැවත නැවත ඒ තුල වාසය කරනකොට තමයි අවබෝධය කියන එක ඇති වෙන්නේ. එතකොට දැන ගැනීම කියන්නේ එකක්, අවබෝධ කර ගැනීම කියන්නේ තව එකක්. දුක පිළිබඳව දන්න බව හැබැයි, නමුත් අවබෝධ කරගෙන නැහැ. දුක පිළිබඳව දන්නවා, අවබෝධ කරගෙන නැහැ. අවබෝධ කරගන්න නම් ඒ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකට, මෙනෙහි කිරීමකට අපි යොමු විය යුතුයි. දුකට හේතුව මොකක්ද කියලා ඇහුවහම ඕනම කෙනෙක් උත්තර දෙයි. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. දුකට හේතුව තණ්හාවයි කියලා උත්තර දෙයි. ඒ කියන්නේ දුකට හේතුව දන්නවා, එනමුත් අවබෝධ කරගෙන නැහැ. දුක නැති කිරීම කියන්නේ මොකද්ද කියලා ඇහුවහම නිවන පිළිබඳව ඔබ ප්‍රකාශ කරයි. දුක නැති කිරීම කියන්නේ නිවන බව ඔබ දන්නවා, එනමුත් තවම අවබෝධ කරගෙන නැහැ. නිවන් දකින මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඔබ දන්නවා, එනමුත් තාම අවබෝධ කරගෙන නැහැ. එතකොට අඥානං කියලා කිව්වහම නොදනී කියලා කියනකොට දන්නේ නැහැ කියන අදහසම නෙවෙයි, අවබෝධ කරගෙන නැහැ කියන අදහසයි මතුවෙන්නේ. එතකොට දුක දන්නවා, අවබෝධ කරගෙන නැහැ. දුකට හේතුව තණ්හාවයි කියලා දන්නවා, අවබෝධ කරගෙන නැහැ. තණ්හාව දුරු කිරීම නිවනයි කියලා දන්නවා, අවබෝධ කරගෙන නැහැ.
නිවන් දකින මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දන්නවා අවබෝධ කරගෙන නැහැ. ඒ අවබෝධ කරගත්තේ නැති නිසා තමයි අපට තවමත් මේ සංසාර ගමන තුල සැරිසරන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි කල්පනා කරන්නට අවශ්‍යයි මේ අවිද්‍යාව නිසා අපි කොහොමද මේ සංසාර ගමනේ රැඳී සිටින්නේ කියන එක ගැන. මේ හැමෝම දන්නවා අපේ සිත තුළ ගොඩනැගෙන සිතිවිලි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හොඳ සිතිවිලි සහ නරක සිතිවිලි. හොඳ සිතිවිලි වලට කියන තවත් නමක් තමයි පුණ්‍ය සිතිවිලි. නරක සිතිවිලි වලට කියන නමක් තමයි පාප සිතිවිලි. දැන් අපේ හිතවල පෘථග්ජනයෝ හැටියට පුණ්‍ය සිතිවිලිත් පහළ වෙනවා, පාප සිතිවිලිත් පහළ වෙනවා. දැන් මේ සිතිවිලි පිළිබඳව චේතනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම තමයි චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. යම්කිසි කෙනෙකුගේ සිත තුළ සිතිවිල්ලක් පහළ වෙනවා නම් ඒ පහළ වෙච්ච සිතිවිල්ල කයෙන් හෝ වචනෙන් හෝ ක්‍රියාත්මක වෙනවා නම් අන්න එයට කර්මය කියලා හඳුන්වනවා. එතකොට හිතේ ගොඩනැගෙන හොඳ සිතිවිලි වලට එහෙම නැත්නම් පුණ්‍ය සිතිවිලි වලට පුණ්‍ය කර්ම කියලා කියනවා. හිත තුල ගොඩනැගෙන නරක සිතිවිලි වලට නරක කර්ම වලට පාප කර්ම කියලා උත්තර දෙනවා. දැන් පුණ්‍ය කර්ම සහ පාප කර්ම පිළිබඳව කල්පනා කරනකොට අපට හමු වෙනවා පොදු වචනයක්. පුණ්‍ය කර්මය, පාප කර්මය. වෙනස් වුණු වචන දෙක තමයි පුණ්‍ය සහ පාප. පොදු වචනය තමයි කර්මය. එතකොට පිනත් කර්මයක්, පවත් කර්මයක්. කර්මය පිළිබඳව කතා කරනකොට කර්මයට තියෙනවා පින්වතුනි විපාක. යම්කිසි කර්මයකට විපාක තියෙනවා. විපාක කියලා කියන්නේ විඳින්න ලැබෙන දේවල්. පුණ්‍ය කර්මයට පුණ්‍ය විපාක. පාප කර්මයට පාප විපාක. එතකොට පුණ්‍ය කර්මවලට පුණ්‍ය විපාක කියලා කියන්නේ විඳින්න ලැබෙනවා සැප. පාප කර්මයට පාප විපාක කියලා කියන්නේ පවට විඳින්න ලැබෙනවා දුක. එතකොට පිනට සැප විඳින්න ලැබෙනවා, පවට දුක් විඳින්න ලැබෙනවා. පුණ්‍ය කර්මවලට පුණ්‍ය විපාක, පාප කර්මවලට පාප විපාක. දැන් පුණ්‍ය විපාක, පාප විපාක පිළිබඳව කල්පනා කරනකොට වෙනස් වෙච්ච වචන දෙක තමයි පුණ්‍ය සහ පාප. දෙකටම පොදු වෙච්ච වචනය තමයි විපාක. එතකොට විපාක කියලා කියන්නේ විඳින්න ලැබෙනවා කියන එකයි. එතකොට දැන් පිනට විඳින්න ලැබෙනවා සැප, පවට විඳින්න ලැබෙනවා දුක. එතකොට පිනට සැප විඳින්න හරි, පවට දුක් විඳින්න හරි තැනක් තියෙන්න ඕන. එතකොට පින්වතුනි, පිනට සැප විඳින්න සුගතිවල උපදිනවා. පවට දුක් විඳින්න දුගතිවල උපදිනවා. දැන් එතකොට
පිනට සැප විඳින්න සුගතියේ ඉපදීම, පවට දුක් විඳින්න දුගතියේ ඉපදීම. දැන් සුගතියේ ඉපදීම, දුගතියේ ඉපදීම වෙනස් වෙච්ච වචන දෙක තමයි සුගතිය සහ දුගතිය. පොදු වචනය තමයි ඉපදීම. එතකොට දැන් ඉපදීමක් තියෙනවා නම් එය සුගතියේ වේවා දුගතියේ වේවා එතන උරුම දුක්ඛය කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ජාතිපි දුක්ඛා, ඉපදීම දුකක්. එතකොට දැන් මෙන්න මේ කතා කරපු කාරණාව පිළිබඳව මෙනෙහි කරනකොට අපේ හිත තුළ හොඳ සිතිවිලි පහළ වෙනවා, නරක සිතිවිලි පහළ වෙනවා. හොඳ සිතිවිලි වලට පුණ්‍ය චේතනා කියනවා, නරක සිතිවිලි වලට පාප චේතනා කියලා කියනවා. පුණ්‍ය චේතනා වලට පුණ්‍ය කර්මය කියලා කියනවා. පාප චේතනාවට පාප කර්මය කියලා කියනවා. පුණ්‍ය කර්මයට පුණ්‍ය විපාක තියෙනවා. පාප කර්මයට පාප විපාක තියෙනවා. පුණ්‍ය විපාක වලට සැප විඳින්න ලැබෙනවා. පාප විපාක වලට දුක් විඳින්න ලැබෙනවා. පිනට සැප විඳින්න සුගතියේ උපදිනවා. පවට දුක් විඳින්න දුගතියේ උපදිනවා. සුගතියේ පිනට උපන්නත් දුගතියේ පවට උපන්නත් ඉපදීමක් නිසා දුක උරුම වෙනවා. එතකොට මෙන්න මේ කාරණාව පිළිබඳව අපි විමසන්න ඕන. දැන් එතකොට අපි තේරුම් ගත යුතු කාරණාව තමයි පින ලෙසත් පව ලෙසත් අපි තවමත් සසරේ රැඳී සිටින්න හේතු වන කටයුතු වල යෙදී සිටිනවා. දැන් අපට හමු වෙලා තියෙන්නේ බොහොම භයානක සංග්‍රාමයකට මුහුණ දෙන්න. මේ සංග්‍රාමයේ නම තමයි සංසාර සංග්‍රාමය. සංසාර යුද්ධය. මේ සංසාර සංග්‍රාමයෙන් දිනන්න නම් අපි අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සාමාන්‍යයෙන් ලෝකේ යුද්ධ තිබෙනවනේ. ලෝකේ යුද්ධ පිළිබඳව අහනකොට දකින්නකොට අපට පැහැදිලි යම්කිසි දෙපාර්ශවයක් යුද්ධ කරනවා නම් ඒ දෙපාර්ශවයේම සේනාවන් ශක්තිමත්ව සිටිනවා. සංසාර සංග්‍රාමයේ තිබෙන වෙනස තමයි අප සමග සටනට බොහෝ පිරිසක් එකතු වුණාට අපත් සමග සටන් කරන්න අප සමග සටනට බොහෝ පිරිසක් එකතු වෙලා හිටියට ඔවුන් සමග සටන් කරන්නට සිටින්නේ තමන් හුදකලාවයි. එතකොට අපිට ගහන්න අපිත් එක්ක සටන් කරන්න බොහෝ පිරිසක් එනවා. හැබැයි ඔවුන් එක්ක සටන් කරන්න වෙන්නේ තනියමයි. මේක තමයි සංසාර සංග්‍රාමයේ තියෙන භයානකකම. එතකොට දැන් මේ සංසාර සංග්‍රාමයේ අපිත් එක්ක සටනට එන්නේ කවුද? ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්. දැන් බලන්න මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන දුක් ඔබත් සමග සටනට ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා. ඒ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන සෙබළුන් සමග ඔබ සටන් කරනවද නැද්ද? සටන් කරනවා. එනමුත් හොඳට මතක තියාගන්න,
ඔවුන් බල සම්පන්නයි. ඔවුන් බල සම්පන්න නිසා බොහෝ විට ඒ ජාති ජරා ව්‍යාධි මරණ සමග ඇති කරගන්න සටනින් අපි පරාජයට පත් වෙනවා. දැන් බලන්න මේ සමාජයේ ජීවත් වෙන උදවිය වයසට යනකොට ඒ වයසට යාම වළක්වා ගැනීම නැත්තම් වයසට ගියපු පෙනුම තරුණ පෙනුමක් බවට පරිවර්තනය කරන්න විවිධ උපක්‍රම භාවිත කරනවා. සුදු වෙන කෙස් මත කළු ගා ගන්නවා. දත් හැලෙනකොට දත් දා ගන්නවා. මේ විදියට ජරාව සමග සටන් කරන බවක් පේනවා. ඊළඟට ලෙඩ රෝග සමගත් සටන් කරනවා. ලෙඩක් හැදුනහම බෙහෙත් ගන්න ගිහිල්ලා බෙහෙත් අරගෙන ලෙඩේ සනීප කරගන්න මහන්සි ගන්නවා. ඒ වගේම මරණය අභියසදිත් සටන් කරනවා. මාරාන්තික තත්වයකට පත් වුනහම අපි බලාගෙන ඉන්නේ නැහැ. කොහොම හරි රෝහල්ගත වෙලා හෝ දැඩි සත්කාර ඒකකයට ගිහිල්ලා හෝ අපි අපේ ජීවිතේ බේරගන්න උනන්දු වෙනවා. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න. වයසට යනකොට සුදුවන කෙස් මත කළු ගා ගත්තත් දත් ටික හැලෙනකොට ඒ දත් වෙනුවට කෘතිම දත් දැම්මත් ලෝකයට ඔබව තරුණ ලෙස පෙනුනත් සැබවින්ම ගිය වයස නවත්තන්න ඔබට පුළුවන් වුණාද? කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ වයසට යාම නැවතුනේ නැහැ. ඔබ මොන උපක්‍රම භාවිත කළත් ඔබ දිනලා නැහැ. ඔබ පරාජිතයි. ලෙඩක් හැදුනහම ඒ ලෙඩේ හොඳ කරගන්න බෙහෙත් තිබුණට ලෙඩක් හැදෙන එක නවත්තන්න පුළුවන් බෙහෙතක් ලෝකේ නැහැ. ඒ නිසා එක ලෙඩක් හැදුනහම බෙහෙත් ටික අරගෙන ලෙඩේ හොඳ වෙනකොට කවුරු හරි හිතනවා නම් මම ජයගත්තා කියලා ඒක වැරදි අදහසක්. එක ලෙඩක් හොඳ වුණාට තව ලෙඩක් මතුවෙන බව අමතක නොකළ යුතුයි. ඒ නිසා අපි දිනලා නැහැ. ජීවිතේ මැරෙන්න ගියපු අවස්ථා ඕන තරම් ඇති. ඒ අවස්ථාවලදී විවිධ හේතු කාරණා නිසා ඔබේ පණ ටික රැකුණ වෙන්න පුළුවන්. සමහරු කියයි මං එදා 99න් බේරුණා. වාහනේ යනකොට ආසනපටි පැලඳගෙන හිටපු නිසා මම බේරුණා. මෝටර් රථේ යනකොට මම ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ගියපු නිසා බේරුණා. මෝටර් සයිකලේ යනකොට හිස්වැසුම් භාවිතා කරපු නිසා මම බේරුණා. අනතුරු සිදු වුණු වෙලාවේ ගිලන් රථ සේවය ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා රෝහලට මාව අරගෙන ගිහිල්ලා වෛද්‍යවරු හෙද කාර්ය මණ්ඩලය කැපකිරීම් සිදු කරලා දැඩි සත්කාර ඒකකයට මාව දාලා මගේ පණ ටික රැක්කා. ඒ නිසා මම බේරුණා කියලා කියනව වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න. ඔබ වතාවක් දෙවතාවක් හෝ මේ දක්වා මැරෙන්න ගිහිල්ලා බේරිච්ච අවස්ථා ඇති. හැබැයි ඒ මරණය සමග සටන් කරලා අවසානයේදී කිසිම කෙනෙකුට බේරගන්න බැරි, කිසිම කෙනෙකුට සරණ පිහිට වෙන්න බැරි ඒ මරණය කියන ධර්මතාවයට ඔබට නියත වශයෙන්ම මුහුණ පාන්න සිදු වෙනවා. ඒ කියන්නේ ඔබට දිනන්න හම්බෙන්නේ නැහැ. එතකොට මතක තියාගන්න, ජරාව අපිත් එක්ක සටන් කරනවා. අපි ජරාවත් එක්ක සටන් කළා කියලා අපි දිනන්නේ නැහැ. ව්‍යාධිය අපිත් සමග සටන් කරනවා. අපි ව්‍යාධිය සමග සටන් කළා කියලා දිනන්නේ නැහැ. මරණය අප සමග සටන් කරනවා. අපි මරණයත් එක්ක සටන් කළා කියලා දිනන්නේ නැහැ. අපි පරාජයට පත් වෙනවා.
පින්වත්නි ඵලය නසන්න නම් මුලින් උපුටා දැමිය යුතුයි. ඵලයට ගල් ගැහුවට වැඩක් වෙන්නේ නැහැ මුල ශක්තිමත්ව තියාගෙන. අපි බොහෝ විට සිදු කරලා තියෙන්නේ ඵලයට ගල් ගැහිමයි. හේතුඵල ධහමට අනුව ඵලයට පහර පිට පහර එල්ල කළත් වැඩක් වෙන්නේ නැහැ හේතු එහෙම්මම තියාගෙන. මේ සමාජයේ මිනිස්සු හේතුව එලෙසින්ම තබාගෙන ඵලයට පහර පිට පහර එල්ල කරනවා. తాවකාලික වින්දනයක් මිසක්කා එය සැබෑ සැනසීමක් නොවන බව තේරුම් ගත යුතුයි. ඵලය එපා නම් පහර දිය යුතු වෙන්නේ හේතුවටයි. වයසට යන්න අකමැති නම්, ලෙඩ වෙන්න අකමැති නම්, මැරෙන්න අකමැති නම් ඔබ තේරුම් ගත යුතු වෙන්නේ වයසට යන්න හේතුව ඉපදීමයි. ලෙඩ වෙන්න හේතුව ඉපදීමයි. මරණයට පත්වෙන්න හේතුව ඉපදීමයි. එහෙනම් මේ ඉපදීමට හේතුව තණ්හාවයි. තණ්හාව නැති කිරීම තමයි මේ හැම ඵලයක්ම නැති වෙන්න ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් තමන් සමග සටන් කරන්න එනකොට ඒ සෙබළුන් සමග සටන් කළාට කවදාකවත් සටන දින්න වෙන්නේ නැහැ. මොකද ඒ සෙබළුන් එවන නායකයා සැඟවී සිටිනවා. මේ සෙබළුන් මෙහෙවන ප්‍රබල චරිතය, ප්‍රබල සතුරා සැඟවී සිට පහර දෙනවා. දැන් අපේ රටේ 30 වසරක යුද්ධයක් තිබුණා. බොහෝ පිරිස් මිය ගියා. යුද්ධය දින්න කියලා කිව්වේ කවද්ද? ත්‍රස්තවාදී නායකයාගේ අවසානයේ සිදුවෙච්ච වෙලාවේ. අන්න ඒ වගේ තමයි මේ සංසාර සංග්‍රාමයත්. වයසට යාම, ලෙඩවීම, මරණය, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්, උපායාස ආදී මේ දුක්ඛයන් පිළිබඳව මේ දුක්ඛයන් එක්ක සටන් කළා කියලා අපට ජයග්‍රහණයක් හම්බෙන්නේ නැහැ. හේතුව තමයි ඒ දුක් එවන ප්‍රබල හතුරා හඳුනාගත යුතුයි. බුදුරජාණන් වහන්සේ ධර්මය ඔස්සේ කාටවත් නොපෙනෙන මේ ප්‍රබල හතුරව මතු කරලා පෙන්නවා. ප්‍රබල හතුරා කවුද? ඒ ප්‍රබල හතුරාගේ ස්වરૂපය කොයි වගේද? ප්‍රබල හතුරාගේ දුර්වල තැන කුමක්ද? ප්‍රබල හතුරාගේ ප්‍රබල තැන කුමක්ද? ප්‍රබල හතුරා සමග සටන් කළ යුත්තේ කෙසේද? මෙන්න මේ හැම දෙයක් ගැනම බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. තණ්හාව පිළිබඳව විනිවිද දකිමින් තණ්හාවේ ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලෝකයාට මනාව කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. තණ්හාවේ හැටි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ කොහොමද? තණ්හාව අති ප්‍රබල භයානක හතුරෙක්. ඒකට හේතුව තමයි අපි වයසට ගියාට තණ්හාව වයසට යන්නේ නැහැ. අපි ලෙඩ වුණාට තණ්හාව ලෙඩ වෙන්නේ නැහැ. අපි මැරුණට තණ්හාව මැරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි භවයෙන් භවයට මාරු වෙවි සසර ගමනේ සැරිසරනවා. සසර ගමනේ සැරිසරනවා කියලා කියන්නේ තණ්හාව ජීවත් වෙනවා කියන එකයි. එතකොට මේ තණ්හාවේ ස්වરૂපය තමයි වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, මැරෙන්නේ. හැමදාම තරුණයි. අර එක ශ්ලෝකයක් තියෙනවා. ජීර්යන්තේ ජීර්යතः කේසා
දන්තා ජීර්යන්තේ ජීර්යතා චක්ෂුෂෝත්‍රේච ජීර්යන්තේ තෘෂ්ණයිකා තරුණායතේ ජීර්යන්තේ ජීර්යතා කේසා තමන්ගේ තියෙන කෙස් ජීර්යන්තේ ජීර්යතා දිරීමෙන් දිරීමටම පත්වෙලා විනාශ වෙලා නැති වෙලා යනවා. ඒක තමයි හැටි. කෙස් හැලෙනවා. දන්තා ජීර්යන්තේ ජීර්යතා කටේ තියෙන දත් ටික දිරලා හැලිලා ගැලවිලා වැටිලා යනවා. චක්ෂු ශෝත්‍රේච ජීර්යන්තේ චක්ෂු කිව්වේ ඇස් ශෝත්‍ර කිව්වේ කන්. ඇස් දිරනවා පේන්නේ නැතුව යනවා. කන් දිරනවා ඇහෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ මේ ශරීරය දුර්වල වෙනවා දිරනවා ජරාවටපත් වෙනවා. හැබැයි තෘෂ්ණයිකා තරුණායත එකම තණ්හාව තරුණ වෙනවා. මෙන්න මේ කාරණා හොඳට මතක තියාගන්න. එකම තණ්හාව තරුණ වෙනවා. ඒ නිසා තණ්හාව ප්‍රබලයි. අපි වයසට ගියත් තණ්හාව වයසට යන්නේ. අපි ලෙඩ වුණත් තණ්හාව ලෙඩ වෙන්නේ. අපි මලත් තණ්හාව මැරෙන්නේ. ඒ නිසා තණ්හාව හරියට හඳුන ගන්න ඕන. ඔය එක ක්‍රමයක්. තණ්හාවේ තවත් ලක්ෂණයක් තියෙනවා. මේ තණ්හාව වෙස්වලාගෙන එනවා. සුදු ඇඳගෙන එනවා. කළු ඇඳගෙන එනවා. කළු ඇඳගෙන එනකොට තණ්හාව ටිකක් හඳුන ගන්න පුළුවන්. සුදු ඇඳගෙන එනකොට හඳුන ගන්න අමාරුයි. දැන් බලන්න කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔය තණ්හාවේ වෙස්මාරුව ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවන්න කියලා ප්‍රාණඝාත අකුසල කර්මවල හොරකමෙහි කාමයන්හි වර්ධව හැසිරීම බොරු කීම මද්ද්‍රව්‍ය භාවිත කිරීම ආදී නරක නපුරු පාප කර්මවල අකුසල කර්මවල මිනිස්සු යෙදෙන්නේ කළු තණ්හාව නිසා. එතකොට පාප කර්මවලට ප්‍රධාන හේතුව කළු තණ්හාව. කළු තණ්හාව කියලා කියන්නේ කාම තණ්හා. මිනිස්සු සතර අපායේ උපදින්න තරම් පෞකාරය වෙලා තියෙන්නෙම මේ කාමය නිසා, කැමැත්ත ආශාව. සත්තු මරනවා නම් මරලා තියෙන්නේ ඇයි කියලා හොයලා බලන්න. මදුරුවෙක් හරි මැරුවා නම් මදුරුවව මරලා තියෙන්නේ මේ මදුරුව මාව කෑවොත් මට කරදරයි, ඒ නිසා තමයි මදුරුව මරලා තියෙන්නේ. එතකොට කාමය. මාව බේරගන්න මදුරුව මරලා. මිනි මරනකොටත් එහෙමයි. මේ මිනිහා ජීවත් වුණොත් මට කරදරයක්, ඒ නිසා මම මේ මිනිහව නැති කරනවා. එතකොට කාම තණ්හාව නිසා සත්ව ඝාතන අකුසල කර්ම සිද්ධ වෙනවා. හොරකම් කරන හොරු ඒ මුදල් හෝ ධනය හෝ දීපල හෝ හොරකම් කරලා මොකද කරලා තියෙන්නේ? සැප විඳලා තියෙනවා. පයින් ගියපු කෙනා වාහන අරගෙන, පුංචි පැලේ හිටපු කෙනා මහ මන්දිර හදාගෙන සැප විඳිනවා. කාම තණ්හා. කාමයන්හි වර්ධව හැසිරෙන්නේ පරපුරුෂ සේවන, පරදාර සේවනෙහි යෙදෙන්නේ. ඒත් කාමය. ඇත්ත කිව්වොත් මට කරදරයක් වෙන්න පුළුවන්, ඒ නිසා මම බොරු කියනවා. ඒත් කාමය. මද්ද්‍රව්‍ය භාවිත කරන්නේත් කාමය. එතකොට මෙන්න මේ පාපයට අකුසලයට බර තණ්හාව කළු තණ්හාව. එතකොට ඒ කළු තණ්හාව බලන්නෙම දුගතියට අරන් යන්න. ඒ වගේම සුදු තණ්හාවකුත් තියෙනවා. දැන් බලන්න භික්ෂූන් වහන්සේලා තමන්ගේ නිවසට වැඩම කරවලා දානය සූදානම් කරලා දන් බෙදන මොහොතේ දන් හැන්දට දානය අරගෙන පාත්‍රයට බෙදනකොට ඔබේ සිත තුළ ජනිත වෙනවා නම් මම මේ පූජා කරන දානයේ ආනිසංසයෙන් මට
දිව්‍ය භෝජන ලැබේවා කියලා දුන්නු දෙයට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා නම්, සැප අපේක්ෂා කරනවා නම්, දිව්‍ය ලෝකයේ සුවය අපේක්ෂා කරනවා නම්, චක්‍රවර්ති රාජ සම්පත් ප්‍රාර්ථනා කරනවා නම්, ඒවා තුළ තිබෙනවා යම් කිසි තණ්හා නිශ්චිත බවක්. ඔය කටින පින්කම් ආදිය සිද්ධ කරනකොටත් සමහර උදවිය කටින පින්කම සිදු කරන්නේ චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබා ගැනීම වුමනාවෙන්. ඒ ලෞකික සැපයට ඇති කරගන්න ආසාව ඉස්මතු කරගන්නෝ. දිව්‍ය ලෝකයේ දිව්‍ය සැපයට, මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය සැපයට, සක්විති රජ පදවි, චක්‍රවර්ති රාජ සම්පත් මේවා බලාපොරොත්තුවෙන් දන් දෙනවා නම්, එහෙම නැත්නම් යම්කිසි ලෞකික දෙයක් අපේක්ෂාවෙන් දන් දෙනවා නම්, ඒ දාණය තණ්හා නිශ්චිත දාන, තණ්හාව මුසු වෙලා. සමහර උදවියගේ සීලයත් තණ්හා නිශ්චිතයි. සමහරු කල්පනා කරනෝ මම සීලවන්තව හිටියොත් තමයි මට ලෝකයා සලකන්නේ. මට ඉඩ කඩන් දෙයි, ගෙවල් දොරවල් හදලා දෙයි, මට සල්ලි දෙයි, මට සැප භුක්ති විඳින්න අවශ්‍ය කරන දේවල් ගෙනල්ලා දෙයි. මෙන්න මේ විදියට විවිධ ලාභයන් අපේක්ෂාවෙන් සිල් රකින්නවා නම් අන්නේ සීලයට කියනවා තණ්හා නිශ්චිත සීල. තණ්හාව මුසු වෙච්ච ගතියක් තියෙනවා. සමහර උදවියගේ භාවනාත් එහෙමයි. ඉර්ධි ප්‍රාතිහාර ලබන්න, උඩින් යන්න හැකියාවක් ලබා ගන්න, නොපෙනී යන්න හැකියාවක් ලබා ගන්න, වතුරේ ඇවිදගෙන යන්න පුළුවන් හැකියාවක් ලබා ගන්න, සමහර විට ලස්සන වෙන්න. දැන් අපි දන්න ප්‍රසිද්ධ කතාවක් තමයි මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනකොට ලස්සන වෙනවා. සමහර උදවිය ලස්සන වෙන්න හිතාගෙන භාවනා කරනවා. ඒතනත් තණ්හා නිශ්චිත බවක් තියෙනවා. තණ්හාව මුසු වෙච්ච ස්වභාවය. තණ්හා නිශ්චිත දාන තුලින්, තණ්හා නිශ්චිත සීල තුලින්, තණ්හා නිශ්චිත භාවනා තුලින් අපට පෙන්눔 කරන්නේ සුදු තණ්හාවේ ස්වභාවය. එතකොට ආන්න ඒ සුදු තණ්හාව සුගතියට අපිව අරගෙන යනවා. සුගතියක උපදින්න නම් සුගතිය උපදින්න ආසාව කැමැත්ත තියෙන්න ඕන. ඒකට තමයි කියන්නේ සුදු තණ්හා. දුගතිගාමී වීම පිණිස හේතු වෙන්නේ කළු තණ්හා. හැබැයි සුදු ඇඳගත්තත් කළු ඇඳගත්තත් තණ්හාමයි. ඒ නිසාම තමයි ප්‍රතිඵලය එකක් වෙන්නේ. පුණ්‍ය කර්ම, පාප කර්ම. පුණ්‍ය කර්මයට පුණ්‍ය විපාක, පාප විපාක. පුණ්‍ය විපාකට සැප විඳින්න සුගතිය උපත, පාප විපාකයට දුක් විඳින්න දුගතියේ උපත. පිනට සුගතියේ උපත, පවට දුගතියේ උපත. සුගතියේ උපතත් ඉපදීමක්, දුගතියේ උපතත් ඉපදීමක්. සුගතියේ වේවා දුගතියේ වේවා ඉපදීමක් නම් දුකක්. එතකොට මේ තණ්හාවේ පණිවිඩය මොකක්ද? තණ්හාවේ පණිවිඩය තමයි දුගතිවල ඉපදිලා සතර අපාය ඉපදිලා දුක් විඳ මේ සසරේ ගමන් කරන්න ඔබ අකමැති නම් හොඳයි, කමක් නැහැ. දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත් භුක්ති විඳිමින්, මනුස්ස ලෝකයේ මනුෂ්‍ය සම්පත් භුක්ති විඳිමින්, සුගති භවවල ඉපදෙමින් සුගතියේ සැප භුක්ති විඳිමින් කාලය ගත කරන්න කියන පණිවිඩය තමයි තණ්හාව දෙන්නේ. දුගතියක උපදින්න බැරි නම් හොඳයි, කමක් නැහැ. එහෙනම් සුගතිය උපදින්න. සුගතිය හෝ දුගතිය ඉපදෙන්න
සසරෙන් එතර වීමට ඉඩක් දෙන්නේ නැහැ. අන්න තණ්හාවේ හැටි. සසරෙන් එතර වෙන්න ඉඩක් දෙන්නේ නැහැ. ඒ තරම් අති ප්‍රබලයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ තණ්හාවේ දුර්වලතාවය කුමක්ද කියලා. තණ්හාවේ දුර්වලතාවය තමයි වයසට යන්න නැති වුණාට වයසට යවන්න පුළුවන්. ලෙඩ වෙන්නේ නැති වුණාට ලෙඩ කරන්න පුළුවන්. මැරෙන්නේ නැති වුණාට මරන්න පුළුවන්. එතකොට මරණවා කියන එකක්, මැරෙනවා කියන්නේ තව එකක්. මැරෙනවා කියන්නේ ඉබේම සිදුවෙන එකක්. තණ්හාව ඉබේ නැති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපු පළියට නිවන යනු ලැබෙන එකක් නොව ලබා ගත යුතු එකක් කියලා අපි කියන්නේ. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ඔහොම ගිහිල්ලා එහෙන් මෙහෙට මෙහෙන් එහෙට භවයෙන් භවය මාරු වෙවි ගිහින් කවදා හරි නිවනුත් දකී කියලා හිතාගෙන ඉන්නවා නම් හොඳට මතක තියාගන්න, නිවන ඉබේ ලැබෙන දිනයක් කවදාකවත් හමු වෙන්නේ නැහැ. ඒ නිසා නිවන යනු ලැබෙන එකක් නෙවෙයි, ලබා ගන්න ඕන එකක්. ඒක තේරුම් ගන්න ඕන. එතකොට තණ්හාව කියන්නේ නැති වෙන එකක් නෙවෙයි, නැති කරන්න ඕන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජාති ජරා ව්‍යාධි මරණත් එක්ක හැප්පිලා වැඩක් නැහැ. හැප්පෙනවා නම් හැප්පෙන්න ඕන. ජාති ජරා ව්‍යාධි මරණ මා වෙතට එවන සැඟවී පහර දෙන ප්‍රබල හතුරාවයි හොයාගන්න ඕන. අන්න ඒ හතුරටයි පහර දෙන්න ඕන. ඒ හතුරට පහර පිට පහර එල්ල කරනකොට, ඒ හතුරව දුර්වල කරනකොට ජාති ජරා ව්‍යාධි මරණ ආදී හතුරන් පැනලා යනවා. ඒක තමයි ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ තණ්හාව දුරින්ම දුරු කිරීම සඳහා, තණ්හාව නැති කිරීම සඳහා භාවිතා කළ යුතු ආයුධය හැටියට දේශනා කළේ විදර්ශනාව. නැත්නම් විපස්සනා, විදසුන්. මේ විදර්ශනාව තමයි තණ්හාව මට්ටු කරන්න, තණ්හාව දුර්වල කරන්න, තණ්හාවේ බලය බිඳින්න තියෙන වටිනාම ආයුධය. විදර්ශනාව ප්‍රගුණ කරන තරමට තණ්හාව දුර්වල වෙනවා. තණ්හාව දුර්වල වෙන තරමට කර්මය දුර්වල වෙනවා. කර්මය දුර්වල වෙන තැන විපාක දුර්වල වෙනවා. මෙන්න මේ තණ්හාව දුර්වල වෙලා නැති වෙන තැන කර්මය නවතිනවා. කර්මය නවතින තැන විපාක නවතිනවා. ඒ කියන්නේ විඳින්න සැපක් හෝ දුකක් නැහැ. විඳින්න සැපකුත් නැත්තම් දුකකුත් නැත්තම් අන්න ඒ සැපයට පරම සැප කියලා හඳුන්වනවා. ඒ තමයි නිවන. එතකොට අපි මේ තණ්හාව දුරු කිරීමේ කාර්යෙහි තමයි යෙදෙන්න ඕන. ඒ සඳහා තමයි විදර්ශනාව ප්‍රගුණ කළ යුතු බව බුදුහාමුදුරු පෙන්වුවේ. මොකද්ද මේ විදර්ශනා කියන්නේ? මේ අත අහලා තියෙනවා දැන් දසුන් කියන වචනය නැත්නම් දර්ශනය නැත්නම් පස්සනා නැත්නම් දැකීම. දකිනවා කියන්නේ එකක්. විදර්ශනා, විපස්සනා, විදසුන් කියලා කිව්වහම ඒක නිකන් දැක්මක් නොවේ. එතන තියෙන්නේ විශේෂ දැක්මක්. කොහොමද විශේෂයෙන් දකින්නේ? විශේෂයෙන් දකින්න නම් ප්‍රඥාව ඕන. එතකොට විදර්ශනාව යනු ප්‍රඥාවෙන් දැකීමයි. මේ සංස්කාර ධර්ම පිළිබඳව ප්‍රඥාවෙන් දැකීම විදර්ශනාව හැටියට හඳුන්වනවා. ඒක හරියට අපි නිතරම උපමාවෙන් පෙන්නනෝ
පෙරහැරක ගිනිබෝල කරකවන ගිනිබෝල කරුවා දකින්නකොට ඈත තියා බලනකොට පෙනෙන්නේ එකට ගිනි ගන්න ගිනි වලල්ලක් විදියට එය පෙනුනට එතන රැඳිලා තිබෙන්නේ ගිනි බෝලයක් හෝ දෙකක්. ඒ ගිනි බෝලය හෝ දෙක වේගෙන් කරකවනකොටයි අපට ගිනි වලල්ලක් ලෙස පෙනෙන්නේ කියන එක අපි දකින්න ඕන. එතකොට දර්ශනය කියන්නේ එකක්, විදර්ශනය කියන්නේ තව එකක්. දසුන් කියන්නේ එකක්, විදසුන් කියන්නේ තව එකක්. මේ විදර්ශනාව, විපස්සනාව, විදසුන් කියලා කියන්නේ සංස්කාර ධර්මවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව ප්‍රඥාවෙන් දැකීම. අනිත්‍ය කිසිම තැනක සැපක් නැහැ. දුකමයි. කුමකට අනුවද? විදර්ශනාවට අනුව. දැන් සමහර උදවිය කියනවා අනිත්‍ය හැමතැනම දුක නොවේ, සැපත් තියෙනවා. ශරීරයේ තියෙන පිළිකාවක් හොඳ වෙන්නේ පිළිකාවේ අනිත්‍ය නිසා. පිළිකාවේ අනිත්‍ය නිසා පිළිකාව හොඳ වෙනවා. ඒ අනිත්‍ය දුකක් වෙන්නේ කොහොමද? ඒක සැපක්. සමහරු කියනවා වෛරසයක් ශරීරයේ තියෙනකොට ඒ ශරීරයේ තිබෙන වෛරසය දුර්වල වෙනවා නම්, නැති වෙනවා නම්, මැරෙනවා නම් ඒ කියන්නේ වෛරසයේ අනිත්‍යතාවය. ඒ අනිත්‍යතාවය කොහොමද දුකක් වෙන්නේ කියලා අහනවා. ඒක සැපක්නේ කියලා කියනවා. ඔව් ඇත්ත. වෛරසය නැති වෙන එක අනිත්‍යයි. ඒ නිසා ඇතිවෙන්නේ සැපයි. එනමුත් එය දර්ශනය මිසක්කා විදර්ශනය නොවේ. ඒක දැක්ම විතරයි. එතකොට මේ විදර්ශනාව කියලා කියන්නේ එක තැනකින් ලාමක තැනකින් නවතින මාතෘකාවක් නෙවෙයි. මේක ප්‍රඥාවෙන් දැකීමක්. නිකන් දැක්මක් නෙවෙයි. එතකොට ප්‍රඥාවෙන් දකින්නකොට පිළිකා සෛල නැති වෙලා යන්නේ අනිත්‍ය නිසා. සෛල නැති වෙලා පිළිකාව නැත්තටම නැති වෙලා ගියත් මේ ශරීරයට සිදුවෙන්නේ කුමක්ද? තව තව ලෙඩවලට මුහුණ පාන්න සිදු වෙනවා. පිළිකාවකින් මැරුන් නැතත් වෙන මොකක් හරි ලෙඩක් හැදිලා මාගේ මරණය සිදු වෙනවා කියන එක අන්න විදර්ශනාව. එතකොට පින්වතුනි, විදර්ශනාව කියලා කියන්නේ සංස්කාර වල තිබෙන ලක්ෂණ පිළිබඳව ප්‍රඥාවෙන් දකින්න එකට. නිකන් දැක්මක් නෙවෙයි, ඒක ප්‍රඥාවෙන් දැක්මක්. එතකොට යම්කිසි කෙනෙක් මේ සංස්කාර ධර්මවල තිබෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා නම්, භාවිතා කරනවා නම්, බහුල කොට වඩනවා නම්, ඒ විදර්ශනාව ප්‍රගුණ කරනකොට, විදර්ශනාව ශක්තිමත් කරනකොට එන්න තණ්හාව දුර්වල වෙනවා. තණ්හාව දුර්වල වෙලා තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වෙනකොට කර්මය නවතිනවා. කර්මය නවතිනකොට විපාක නවතිනවා. විපාක නවතිනකොට උපත නවතිනවා. උපත නවතිනකොට ජරා, ව්‍යාධි, මරණ ආදී සියලුම දුක්ඛයන් නැති වෙලා යනවා. ඒ නිසා මේ සසර ගමනින් එතර වෙන්න නම් අපි කළ යුතු වෙන්නේ තණ්හාව හඳුනාගත යුතුයි. තණ්හාවේ ප්‍රබලත්වය හඳුනාගත යුතුයි. තණ්හාවේ දුර්වලතාවය හඳුනාගත යුතුයි. තණ්හාවට පහර දිය යුතු ආයුධය අතට ගත යුතුයි. ඊළඟට සටන ක්‍රියාත්මක කළ යුතුයි. යම් කිසි කෙනෙක් මේ සංසාර සංග්‍රාමයේ තණ්හාව සමග සටන ආරම්භන්නේ නම් අන්න ඒ කෙනා තමයි ඵලයට නොගහ හේතුවට ගහන කෙනා වෙන්නේ. හේතුවට ගහන කෙනාට තමයි
සම්පූර්ණයෙන්ම ඵලය නැත්තටම නැති කරලා දාන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ උතුම් දම් දෙසුම ඔබ සියලු දෙනාටම සසර ගමන නවත්තලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණි වදාළ අති උතුම් පරම ශාන්තිදායක අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අංක 200න් උතුවන් කන්ද පාර තලවතුගොඩ යන ලිපිනේ පදිංචි ධම්මික අමරසිංහ මහත්මිය විසින්. එතුමිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා 2003 වසරේ නොවැම්බර් මාසෙ 17 වන දින පරලෝසපත් ආදරණීය පියාණන් වන MKD ද සිල්වා මැතිතුමන් සිහිපත් කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම 2004 පෙබරවාරි මාසෙ 14 වන දින මිය පරලෝසපත් ආදරණීය මෑණියන් දොඩම්පහළ හේවගේ නෝනහාමි මහත්මිය 1978 මාර්තු මාසයේ අභාප්‍රාප්ත වූ ආදරණීය මිත්තණිය වන එන්සොහාමි අබේධීර මහත්මිය සිහිපත් කරගෙන පින් දෙන්න. ඒ වගේම මිය පරලෝසපත් ප්‍රේමසිරිද සිල්වා, ජයරත්නද සිල්වා, ටෙරන්ස් කමලසිරි යන තම සහෝදරයන්, ඒ වගේම මිය පරලෝසපත් දුරේෂා චතුරානි ඥාති දියණිය ඇතුළු මිය පරලෝසපත් සියලුම ඥාති හිතයිෂීන් සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මේ ධර්ම දේශනාව සිදු කරලා අත්පත් කරගත් සකල කුසලානිසංස විශේෂයෙන් මම අනුමෝදන් කරනවා. ඔබත් කල්පනා කරන්න රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා මීට වසර 18කට පමණ පෙර අද වැනි දිනක අපවත් වී වදාළ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ වැඩ වාසය කරමින් ලෝක ජාතික ශාසනික මෙහෙවරෙහි යෙදී ඉඳලා අපවත් වී වදාළ අතිපූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ සිහිපත් කරගෙන සෝම හාමුදුරන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළු කොට ඇති රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟරුවනට, ජාතික වීරයන්ට, යුදබිමේදී මියගිය වීරෝධාර රණවිරුවන්ට, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තා පිරිස් වෙතොත් ඒ හැමෝම මෙපින් අනුමෝදන්ව සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා. ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනටත් ඒ වගේම දායකත්වය අරගෙන කටයුතු කරන ධම්මික අමරසිංහ මහත්මියට, ඒ වගේම ස්වාමි පුරුෂයාණන්ට, දියණියට, බෑණනුවන්ට, මිනිපිරියන් ඇතුළු කොට ඇති සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි කාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සුවය සැලසෙත්වා. පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි සියලු දෙනාටම
ඒ වගේම ප්‍රඥා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට දෙවියන්ගේ ධාර්මික රැකවරණින් කායික සුවය මානසික සුවය සැලසෙත්වා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් ඔබ අප සියලු දෙනාටත් සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. දේශක්ඛයෝ නිබ්බානං